හරි. ඔයාලගේ කළමනාකරණයේ පාඩමේ අපේ ඊළඟ අධීරය කළමනාකරණයේ පාඩම අපි ගත්තොත් එහෙම අපි මුලින්ම අධීරයේදී සාකච්ඡා කළා කළමනාකරණ හැඳින්වීම. ඊළඟ අධීරය තමයි මේ කළමනාකරණය තුල තියෙනවා භාණ්ඩයක මිල නියම කිරීමට අදාළව පිරිවැය නිශ්චය කිරීම. මේ පිරිවැය නිශ්චය කිරීමේදී මට ද්‍රව්‍ය, ශ්‍රමය, පොදු කාර්ය යන දේවල් තීරණය කරන්න වෙනවා එක භාණ්ඩයක් සම්බන්ධයෙන් කොච්චරද කියලා. ඒක සොයාගෙන යාමේ පාරේදී අපි කළමනාකරණය හැඳින්වීම ඉවර කළා. ඊළඟට මේ ටියුට් එකේ මේ පරිච්ඡේදයෙන් කරන්නේ ද්‍රව්‍ය කළමනාකරණය. මේ පරිච්ඡේදයෙන් කරන්නේ ද්‍රව්‍ය කළමනාකරණය. ද්‍රව්‍ය කළමනාකරණයෙන් කරන්නේ අපේ ව්‍යාපාර ආයතනයේ එන ද්‍රව්‍ය කළමනාකරණයෙන් කරන්නේ අපේ ව්‍යාපාර ආයතනයට එහෙනම් කියලා කියන්නේ මිලදී ගන්නා ද්‍රව්‍ය මිලදී ගන්න අවස්ථාවේදී ද්‍රව්‍ය තුගේ පාලනය කරන්න ඕනේ. ඇයි? මේ මිලදී ගන්න අවස්ථාවේ මේක පාලනය කරේ නැත්තම් වංචා කරන්න පුළුවන්. නේද? මිලදී ගන්න අවස්ථාවේ පාලනය කරේ නැත්තම් වැඩිපුර මිලදී ගත්තයි කියලා වැඩි විලක් දාලා වංචා කරන්න පුළුවන්. නේද? එවැනි දේවල් නැති කර ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ භාණ්ඩයේ සත්‍ය අවම පිරිවැයක් යටතේ විකුණලා උපරිම ලාභයක් ලබන්න පුළුවන්. එහෙනම් අපි මිලදී ගන්න අවස්ථාවේ මේ තොගේ පාලනය කරනවා. තොගේ පවත්වා ගන්න අවස්ථාවේ නිෂ්පාදනයට ගන්නකම් තොගේ පවත්වා ගන්නවා. නේද? නිෂ්පාදනයට ගන්නකම් තොගේ පවත්වා ගන්න ඕනේ. එහෙනම් නිෂ්පාදනයට ගන්නව නම් තොගේ පවත්වා ගන්න අවස්ථාවේදී අපි මේක පාලනය කළ යුතුයි. එහෙනම් පාලනයකට ලක් කරන්න ඕනේ. ඇයි? පවත්වා ගන්නා වෙලාවේ. හිතන්න ගබඩාවට ගේනවා හාල් මිටි 100ක්. මේ හාල් මිටි 100 ගොඩාක් කාලයක් තියෙනවා. සේවකයෝ දකිනවා. සේවකයන්ට හිතෙනවා මේව නිකන් පාවිච්චි කරන්නේ නැති හාල් මිටි. ඒ කියන්නේ සේවකයෝ මේවා කාලයක් ඇද්දි හාල් කිලෝ එකකින් කිලෝ එක ගෙදර අරන් යනවා. වංචා කරනවා. එතකොට සමහරක් අහල් වලට ගුල්ල ගහනවා. සමහරක් අහල් වලට උඩ වතුර වැටිලා නරක් වෙනවා. සමහරක් අහල් පාවිච්චි කරන්න බෑ. ඉතින් මේ වගේ දේවල් වුණාම මම සල්ලි දීලා ගත්තු තොගය හානි වීමක් වෙනව නේද? එහෙනම් මම සල්ලි දීලා ගත්තු මේ තොගය පවත්වා ගැනීමේදී වත් මම ඉතා කාර්යක්ෂමව මේව රැක ගන්න ඕනේ. ඒ වගේම නිකුත් කිරීම තොග නිකුත් කරනවා. මේ තොග නිකුත් කිරීමේදී පවා අපි විසින් ඒ තොගය නිසි මිලට නිසි ප්‍රමිතියෙන් යුතුව නිකුත් කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් ව්‍යාපාර ආයතනය තුල ඉන්න වංචාකරුවෝ ඒ නිකුත් කරන්න කියන්නේ තොගය 1000ක් නම් එයාලා 2000ක් නිකුත් කළා 1000ක් හොරකම් කරනවා. ඒ කියන්නේ හැම තැනම වංචාව, හැම තැනම දූෂණය තියෙනවා. නම් මෙන්න මේක අවම කරගන්න. මෙන්න මේක නැති කරගෙන ඇත්තටම නිකුත් වෙච්ච තොග, ඇත්තටම පාවිච්චි කරපු තොග, ඇත්තටම මිලදී ගත්තු තොග මෙන්න මේවා නිසි පරිදි වාර්තා කළොත් විතරයි ඇත්තටම වර්ෂය තුල භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදාගත්තු ද්‍රව්‍යවල සත්‍ය පිරිවැය ගන්න පුළුවන්. එතකොට සත්‍ය පිරිවැය අවම කරගන්න පුළුවන් වංචා හා දූෂණ අඩු නම් විතරයි. වංචා හා දූෂණ වැඩි නම් ඒවා වැඩි වෙනවා. එහෙනම් අපි විසින් දැනගන්න ඕනි මෙන්න මේ වංචා හා දූෂණ අවම මට්ටමක පවත්ව ගන්න. සහ ඒකට අදාළ අනවශ්‍ය පිරිවැයන් අවම කරලා දාන්න, නැති කරලා දාන්න. එතකොට තමයි නියම ද්‍රව්‍ය පරිපාලනයක් කළමනාකරණයක් වෙන්නේ. එතකොට මේ ද්‍රව්‍ය කළමනාකරණය කියන කොටසදී මම සාකච්ඡා කරන්නේ ওই විදිහට
ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සිදුවේ කි දේවල් නැති වෙන්න නම් ඒ ද්‍රව්‍ය මිලදී ගැනීම යම් සිස්ටම් එකක් ක්‍රමවේදයකට අනුව විධිමත් කරන්න ඕනේ. අපි ඒක සාකච්ඡා කළා. අද තියෙන්නේ අපේ ව්‍යාපාර ආයතනයේ තුල ද්‍රව්‍ය පවත්ව ගන්නවා. මෙන්න මේ පවත්වා ගන්න ද්‍රව්‍ය මේ පවත්වා ගන්නකොට ද්‍රව්‍ය පවත්වා ගන්නනේ කොහොමද? මේ ද්‍රව්‍ය මම පවත්වා ගැනීමේ හැකියාව කාල සීමාව අන්න එවැනි දේවල් පොඩ්ඩක් සලකලා බලන්න. අන්න ඒකට අනුව පෙරලා ගන්න පිටු අංක 6 බලන්න. ඒකේ තියෙනවා ද්‍රව්‍ය තොග පාලනය. එතකොට ද්‍රව්‍ය තොග පාලනය සැලකීමේදී තොග පාලන ආකාර තියෙනවා. ඕගොල්ලන්ට දීලා තොග මට්ටම් පවත්වා ගැනීම, ද්විත්ව වාචන ක්‍රමය, ABC විශ්ලේෂණ ක්‍රමය සහ අඛණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය. මම සරලව ඒ ටික පැහැදිලි කරන්න. ඒ හතරම දැන් සරලව පැහැදිලි කරනවා. බලන්න. ඒ හතර සරලව පැහැදිලි කරනවා. බලන්න. හරි. එහෙනම් බලන්න මුලින්ම තොග මට්ටම් පවත්වාගෙන යෑමේ ක්‍රමය. තොග මට්ටම් පවත්වාගෙන යෑමේ ක්‍රමය. තොග මට්ටම් පවත්වාගෙන යෑමේ ක්‍රමය. මේ තොග මට්ටම් පවත්වාගෙන යෑමේ ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? අපේ ව්‍යාපාර ආයතනය තුල පවත්වාගත හැකි විවිධ තොග මට්ටම් කල් ඇතිව යම් ගණිතමය ක්‍රමවේදයකට අනුව අපි නිශ්චය කරනවා. මොන වගේ තොග මට්ටම්ද? මෙන්න මේවා. උපරිම තොග මට්ටම. තව අවම තොග මට්ටම. ඒ කියන්නේ අපේ ගබඩාවට ගේන්න පුළුවන්, දාන්න පුළුවන් උපරිම වශයෙන් කොච්චරද අන්න ඒ තොගය අපි කොච්චරක්ද කියලා මිනීමක් කරගන්නවා. ඒ වගේම අවම තොග මට්ටම. අවම තොග මට්ටම කියලා කියන්නේ අපේ ව්‍යාපාර ආයතනය තුළ අවම වශයෙන් දෛනික නිෂ්පාදනය කරගෙන යන්න නම්, දෛනික මෙහෙයුම් කටයුතු කරගෙන යන්න නම් අපේ ව්‍යාපාර ආයතනයේ කොච්චරක් අවම වශයෙන් තොග තියෙන්න ඕනද? උපරිම තොග මට්ටම කියලා කියන්නේ ව්‍යාපාර ආයතනය තුල උපරිම වශයෙන් තිබිය හැකි තොගය. අවම තොග මට්ටම කියලා කියන්නේ ව්‍යාපාර ආයතනය තුල අවම වශයෙන් තිබිය යුතු තොගය. ඒ වගේම තව තියෙනවා යලි යනුම් මට්ටම. යලි යනුම් මට්ටම කියලා කියන්නේ මොකක්ද? අපේ ව්‍යාපාර ආයතනය තුල උපරිම වශයෙන් ගබඩා කළ හැකි තොගය මම ගත්තා කියලා හිතන්න. මෙම ගත්තු තොගය කාලයක් සමගම මම මෙහෙයුම් කටයුතු කරනකොට ටික ටික අඩු වෙනවනේ. අන්න මම ගත්තු තොගය ටික ටික අඩු වෙනකොට නැවතත් මගේ ව්‍යාපාර ආයතනයට තොගය ඕනි නේද? අන්න තොගය ඕනි. අන්න ඒ තොගය ඕනි බව, ඒක කොච්චරක්ද බව තීරණය කරන මට්ටම. දැන් ගෙදර ගත්තොත් සාමාන්‍යයෙන් ගෙදරට මාසෙට පරිභෝජනයට හාල් කිලෝ 50ක් ගේනවා කියලා හිතන්න. සාමාන්‍යයෙන් හාල් කිලෝ 50ක් ගේනවා. මේ හාල් කිලෝ 50 ක්‍රමක්‍රමයෙන් පාවිච්චි කරනවා.
මේ පාවිච්චි කරගෙන එන එක් අවස්ථාවක් තුල තීරණය ගන්නවා. ඒ කියන්නේ හිතන්න තව දවස් 2කට විතරයි හාල් තියෙන්නේ. නැත්නම් තව දවස් 3කට විතරයි හාල් තියෙන්නේ. එහෙනම් තීරණයක් ගන්නවා අපි මෙන්න මෙදා නැවත අපේ ගෙදරට හාල් ගේන්න ඕන. නැවත අපේ ගෙදරට තොග ගේන්න ඕන. තොග. ඒ කියන්නේ උපරිම තොග මට්ටමේ ඉඳන් අවම තොග මට්ටමට තොගය මම පාවිච්චි කරනකොට යම් අවස්ථාවකදී මට අවශ්‍ය වෙනවා නැවත තොගය ඇනෝම් කරන්න. ඇයි? තොගය තව දුරටත් පාවිච්චි කරන්න අපේ ගබඩාවේ තොගය නැති නිසා. එහෙනම් මට මගේ නිෂ්පාදන මිශ්‍රය ලස්සනට තියාගෙන යන්න පුළුවන් මම කල් වේලා ඇතුව අපේ තොගය බිඳුවට එන්න කලින් මම කල් වේලා ඇතුව තොගය ඇනෝම් කළොත් මට පුළුවන් අපේ ව්‍යාපාරයේ නිෂ්පාදන මිශ්‍රය ලස්සනට තියාගන්න. එහෙනම් කල්පමාවකින් තොරව ඒ කියන්නේ මොකක්ද කල්පමාවක් කියන්නේ? මෙහෙම හිතන්න. මෙහෙම හිතන්න. සාමාන්‍යයෙන් සැපයුම් කරුවෙක් කියනවා මෙහෙමයි. මට සැපයුම් කරුවෙක් හම්බෙලා කියනවා මෙහෙමයි. මට මැනේජර් කියනවා මෙහෙමයි මැනේජර්. දැන් අපි ඕගොල්ලන්ට බාහන්න සපයනවා. හැබැයි ඕගොල්ලෝ අපිට අපෙන් තොග ඉල්ලලා අවම වශයෙන් දවස් 2ක් හෝ උපරිම වශයෙන් දවස් 4ක් ඇතුළත මම ඔයා ඉල්ලන බඩු ටික දෙන්නම් නේ. දැන් ඔයා ෂර්ට් එකක් මහන්න දුන්නා මොකද කියන්නේ? අවම වශයෙන් දවස් 2ක් ඇතුළත මම දෙන්නම්. අවම වශයෙන් 2ක් නේ. එහෙනම් යම් කිසි කාලයක් ගත වෙනව නේද? එහෙනම් බලන්න නිෂ්පාදන ලබා ගැනීමට ගත වන කාලය අවම වශයෙන් දින 2ක් වූ උපරිම වශයෙන් අවම වශයෙන් දින 2ක් හෝ උපරිම වශයෙන් දින 4ක් ඕනි කියලා එයා කියනවා. අවම වශයෙන් දින 2ක් හෝ උපරිම වශයෙන් දින 4ක් ඕනි කියලා කියනවා. එතකොට අපේ ව්‍යාපාර ආයතනය තුල මම ගත්තා හාල් කිලෝ 50. හාල් කිලෝ 50 මම මාසයක් පුරාවට පාවිච්චි කරනකොට මාසයේ පළවෙනි දවසේ ඉඳන් මේ හාල් කිලෝ 50 පාවිච්චි කරනකොට මම මේක අවම වශයෙන් ගෙදර දවසක් හරි රන් කරන්න නම් නේද? ව්‍යාපාර ආයතනයේ දවසක් හරි රන් කරන්න නම් අවම වශයෙන් අවම තොග මට්ටම මේ උපරිම තොග මට්ටමනේ තියාගන්න පුළුවන්. උපරිම වශයෙන් කිලෝ 50යි. අවම වශයෙන් තියෙන්න ඕනි මට්ටම තමයි කිලෝ 5. අවම වශයෙන් අවම තොග මට්ටම කිලෝ 5යි. මේ උපරිම තොග මට්ටම. මේ අවම වශයෙන් තියෙන මට්ටම. දැන් ඔයා බලන්න අවම වශයෙන් කිලෝ 5ක් තියෙන්න ඕනි. උපරිම වශයෙන් කිලෝ 50ක් තියෙන්න ඕනි. හරි. එතකොට මම එක් අවස්ථාවකදී තීරණය කරනවා අපේ ගෙදරට මෙන්න මේ තොගේ මම නැවත ගේන්න ඕනි කියලා. ඒ කවද්ද? අන්න ඒ දවස කියලා හිතන්න දැන් මම මෙදාට ගේනවයි කියලා. මෙදාට ගේනකොට මම යම්කිසි මට්ටමකට ආවම තීරණය කරනවා ගෙදරට තොගේ ගේන්න ඕනි. හැබැයි මේ තොගය මට එනකොට අපේ ගෙදර තොගය අවම තොග මට්ටමට ඇවිල්ලා තියෙන්නත් ඕනි. මට ගබඩාවට තොගය එනකොට අපේ ගෙදරට අපේ ව්‍යාපාර ආයතනය තුල තිබෙන තොගය අවම වෙලා තියෙන්නත් ඕනි. එහෙනම් මෙයා කිව්වනේ උපරිම වශයෙන් දින 4යි යන්නේ කියලා. එහෙනම්
කල් වේලා ඇතුව දින 4කට ප්‍රථම ඕඩර් එක දානවා. එහෙනම් ඒකට අපි කියනවා යලි යනවුම් මට්ටම. යලි ඇනවුම් කරන මට්ටම යලි යනවුම් මට්ටම. අන්න ඕඩර් එක දාන්නේ යලි යනවුම් මට්ටමේ. අපි හිතමු හාල් කිලෝ 15ක්. හාල් කිලෝ 15ක් තියෙන වෙලාවක අපි ඕඩර් එකක් දානවා. එතකොට දවස් 4ක් යනකොට ඒ තිබ්බ හාල් කිලෝ 15 ඉවරයි. හැබැයි කිසි ප්‍රශ්නයක් නැහැ. අර ඕඩර් කරපු එක ඒ 4 වෙනි දවසේ අවසානයේදී එනවා. එහෙනම් යලි යනවුම් මට්ටම තුල නිසි වේලාවට අපි ඇනවුම් කළොත් අපේ නිෂ්පාදන කටයුතු වලට බාධාවක් වෙන්නේ නැහැ. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගෙන යන්න අපිට බෙහෙවින් උපකාරී වෙනවා. මෙන්න මේ නිසි උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම සහ යලි යනවුම් මට්ටම වැනි තත්ත්වයන් නිසි පරිදි ස්ථානගත කර ගැනීම. මම ආයි කියනවා. අපේ ව්‍යාපාර ආයතනය තුල උපරිම වශයෙන් පවත්වාගත හැකි තොග මට්ටම නිශ්චය කර ගන්නවා. ඒ වගේම බලනවා අපේ ව්‍යාපාර ආයතනය තුල දෛනිකව කටයුතු පවත්වාගෙන යාමේදී අවම වශයෙන් කොච්චරක් තියෙන්න ඕනද? අන්න ඒ ප්‍රමාණය අපි කියනවා අවම තොග මට්ටම. සහ අපේ ව්‍යාපාර ආයතනය තුල මේ භාවිතා කරන තොගය ක්‍රමක්‍රමයෙන් ඉවර වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඉවර වීමේදී මම නැවත ව්‍යාපාර ආයතනයට තොග ඇනවුම් කරන්න ඕනේ. එතකොට ඇනවුම් කරනකොට ඒ ඇනවුම් කිරීමේ කාලය කොපමණද? අන්න ඒක පිළිබඳව සලකලා බලලා ඒක මගේ නිෂ්පාදන කටයුත්තට කිසිදු බාධාවක් නොවන විදිහට හදිස්සියවක් මම මෙදා ඇනවුම් කළා. මම හිතන්නේ ඇනවුම් කරේ ජනවාරි 25 කියලා. හරිනම් එන්න ඕනි ජනවාරි 29 වෙනිදා තොගය එන්නේ නැහැ. හිතන්න තොගය එන්නේ දෙවෙනි මාසේ 5 වෙනිදා නම් මං ඇනවුම් කරලා තියෙන්නේ 1:30. මං ඇනවුම් කරේ 1:30. ඒ මාසේ අඩුවෙන් පරිභෝජනය වෙච්ච නිසා මං 1:30 ඇනවුම් කළා. හැබැයි ඒ තොගය එන්නේ 2:05. මාර වැඩේ කියන්නේ 1:30 වෙනිදාට සම්පූර්ණ තොගෙම ඉවර වුණා. එතකොට මොකක්ද වෙන්නේ? හරිනම් මම දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් තොගය යම් මට්ටමකින් ඉවර වීගෙන එනකොට තියෙන ප්‍රමාණය නොසලකා හැරලා අවශ්‍ය ප්‍රමාණය නැවත ඇනවුම් කරන්න. එහෙම ඇනවුම් කරාම තමයි අපේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් නොවි අර ලැබෙන එකෙන් ඊළඟ මාසේ එක කරගෙන යන්න පුළුවන්. ආයි ඒක ඉවර වෙනකොට අන්න ඉවර වීගෙන එනකොට අර අවස්ථාවට ආපු ගමන් ආයි ඇනවුම් කරනවා. එතකොට දැනට තියෙන ටික ඉවර වෙනකොට අර අලුතෙන් ගේන ටික එනවා. ඒ ටිකෙන් නිපදවනවා. ඒ ටිකත් ඉවර වීගෙන එනකොට ආයි ඕඩර් කරනවා. ඒක හරියට යන්න ඕනේ. හරියට කියලා කියන්නේ හරි දිනයට. හරි දිනය කියලා කියන්නේ කල් වේලා ඇතුව අපි ඒක ඇනවුම් කරන්න ඕනේ. එහෙනම් කල් වේලා ඇතුව අපි ඇනවුම් කිරීමෙන් අපිට පුළුවන් යම් විශාල දේවල් වාසියත් කරගන්න. මොනවාද? නිෂ්පාදන ක්‍රියාවලියට කිසි ගැටලුවක් එන්නේ නැහැ. අනවශ්‍ය පිළිවෙලක් ගත වෙන්නේ නැහැ. මොකද කල් වේලා ඇතුව අපි ඇනවුම් කරොත් අපිට පුළුවන් හාල් කිලෝ එකක් රුපියල් 30 ගානේ ගන්න. හැබැයි කලබලයට ඇනවුම් කරොත් අපිට සිද්ධ වෙනවා මේ ළඟ තියෙන කඩේකින් ගන්න. එතකොට හාල් කිලෝ එකක් අපිට සිද්ධ වෙයි 100කට ගන්න. එතකොට කල් වේලා ඇතිව ඇනවුම් නොකිරීම නිසා අනවශ්‍ය පිළිවෙලක් ගියා නේද? එහෙනම් කල් වේලා ඇතුව ද්‍රව්‍ය කළමනාකරණය යටතේ අපි ඇනවුම් කළා නම් අනවශ්‍ය පිළිවෙල ඉතුරු කරගන්න පුළුවන් නේද? නාස්ති වෙන්නේ නැහැ. නිසි කළමනාකරණය නිෂ්පාදන කටයුතු හිර වෙන්නේ නැහැ නේද? අපිට එතකොට ඕනම විශාල වේවා කුඩා වේවා ඕනම ගැනුම් කරුවෙක්ගේ ඇනවුමක් බාර ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එවැනි වාසි නැති වෙනවා අපි මේක නිසි පරිදි කරේ නැත්නම්. එහෙනම් නිසි පරිදි උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යලි යනවුම් මට්ටම නිශ්චය කරගන්න ඕනේ. ඒ වගේම මම යලි යනවුම් මට්ටමට ආවට පස්සේ කොච්චරක තොගයක්
මම යලි ඇනවුම් මට්ටමට ආවට පස්සේ කොච්චරක තොගයක් ඇනවුම් කරනවද? ඒ කියන්නේ යලි ඇනවුම් ප්‍රමාණය නිවැරදිව නිශ්චය කරගන්න ඕනේ. හරි. අන්න යලි ඇනවුම් මට්ටමට ආවට පස්සේ කොච්චරක් ඇනවුම් කරනවද කියලා මම හරියට තීරණය කරගන්න ඕනේ. ඒකට කියනවා යලි ඇනවුම් ප්‍රමාණය. යලි ඇනවුම් ප්‍රමාණය. යලි ඇනවුම් ප්‍රමාණය. ඒ වගේම ඔය අවස්ථාවන් වලට අමතරව අපි ව්‍යාපාරය තුල ඒ කියන්නේ අපේ ගෙදර තුල අපි හිතමු සාමාන්‍යයෙන් දෛනික පරිභෝජනයට අවම වශයෙන් තියෙන්න ඕනි කොටස අවමතුක මට්ටම කියලා. අපි හිතමු අද රෑ ඔන්න ලොක්ඩවුන් එකක් දානවා. අපේ අවමතුක මට්ටම කිලෝ 5ක් තියෙනවා. ওই කිලෝ 5ක් පාවිච්චි වෙනවා. දැන් ලොක්ඩවුන් එක කඩවල ඔක්කොම වහනවා. අපි කොහොමද දැන් අපේ ව්‍යාපාර ආයතනයේ සැපීම දිගටම පවත්වගන්නේ? ඒකට ඕනම ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යනවා එක තොගයක්. ආරක්ෂිත තොගයක්. මක්නිසාද ව්‍යාපාර ආයතනයේ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න තියාගෙන යන යාගේ ගෙදර උනක් තියෙනවා. ආරක්ෂිත ආන්තිකය. පවත්නා තොග ක්‍රියාවලිය යම් විදියකින් අඩපණ වුණොත් යම් දෛනික ක්‍රියාකාරකම් කරගෙන යාමට අදාළව නැත්නම් යම් කිසි කාලයක කටයුතු කරගෙන යාමට අදාළව යම් තොගයක් ආයතනය තුල ආරක්ෂිතව පවතිනවා. අපි ඒකට කියනවා ආරක්ෂිත තොගය. ආරක්ෂිත තොගය. හරි? එහෙනම් අන්න ඒකට කියනවා ආරක්ෂිත තොගය. ආරක්ෂිත තොගය. එහෙනම් ඔන්න තොග මට්ටම් ක්‍රමය කියලා කියන්නේ අපේ ව්‍යාපාර ආයතනය තුල තොග මට්ටම් අපි ස්ථානගත කරලා ඒ තොග මට්ටම් තත්වයන් යටතේ නිසි පරිදි කටයුතු කිරීම. හරි? එහෙනම් බලන්න. ඔකේ පළවෙනි එක කියන්නේ තොග මට්ටම් පවත්වාගෙන යාමේ ක්‍රමය. තොග මට්ටම් පවත්වාගෙන යාමේ ක්‍රමය. නේද? එතකොට මම දැන් මේ කියලා දුන්න දේවල් ටික ඔය ඉස්සරහදී හඳුන්වා දීලා නැත්නම් තියෙනවා. හඳුන්වා දීලා තිනවා. යලි ඇනවුම් මට්ටම නැවත ඇනවුම් කිරීමේ මට්ටම order level කියලා. ඊට පස්සේ ඒක ගණනය කරන සූත්‍රය දීලා තියෙනවා. ඒ සූත්‍ර අනිවාර්යයෙන්ම වැදගත්. දැන් ගණන් හදනකොට උපරිම තොග මට්ටම maximum stock level. ඊට පස්සේ අවම තොග මට්ටම minimum stock level සහ average stock level අනාදී වශයෙන් ඒ අවම මට්ටම නැත්නම් තොග මට්ටම් කිරීමේ ක්‍රමය පැහැදිලි කරලා තියෙනවා. හරි? තොග මට්ටම් ක්‍රමය පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මම පොඩ්ඩක් තව එක පැහැදිලි කරන්නම්. තොග මට්ටම් ක්‍රමය අන්නේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. හරි? තොග මට්ටම් ක්‍රමය අන්නේ පැහැදිලි කරා. එතකොට තව චුට්ටක් ඔයාට ඔක මේ ඔක BS ලක් තියෙනවා. මේක BS ලක් තියෙනවා. මේක තව පැහැදිලි වෙන්න මම පොඩි chart එකක් ඇඳලා පෙන්නන්නම්. chart එකක් ඇඳලා පෙන්නන්නම්.
යලි ඇනවුම් මට්ටම. නේද? බලන්න. උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම මෙන්න මෙතනදී මම ඇනවුම් කරනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේ මම තොගේ ඇනවුම් කළාම මේ අවස්ථාවේ තොගේ ඇනවුම් කළාම ඒ අවස්ථාවේ ඉඳන් අපේ ගබඩාවට තොගේ ලැබෙන්නේ මෙදාට. මොකද එදාට තමයි මම තක්සේරු කරන්නේ තොගේ අපේ පවතින තොගේ ඉවර වෙනවයි කියලා. එතකොට මෙදා ඇනවුම් කළාම මෙදා ඉඳන් තොගය ආවට පස්සේ තොගයෙන් නැවත මගේ ව්‍යාපාරයේ තොගේ පුරව ගන්නවා. දැනට තියෙන තොගය ව්‍යාපාරයට ආවම දැනට තියෙන තොගය ව්‍යාපාරය තුල භාවිතා කරලා මේ දැනට තියෙන තොගය මෙතනදී යම් මට්ටමකට එනවා. එතනදී ආයමත් ඇනවුම් කරනවා. හැබැයි තියෙන තොගේ භාවිතා කරනවා. අන්න මෙදාට එනවා අර අලුතෙන් ඕඩර් කරපු එක. අපි ඒව හිතනවා උපකල්පනය කරනවා. ඒ කාපු ගමන් ඒකෙන් අපේ ව්‍යාපාරයේ සම්පූර්ණ ගබඩාව ආයි පුරව ගන්නවා. ආයි පාවිච්චි කරනවා ආයි ඇනවුම් කරනවා. ආයි ඉවර වෙනවා. ආයි පුරව ගන්නවා. එහෙම දිගටම යනවා. දිගටම යනවා. දිගටම යනවා. අන්න එතකොට මෙන්න මෙතන මෙදා ඇනවුම් කරානේ. ඇනවුම් කර දින සිට ඇනවුම් කළ දින සිට ගබඩාවට තොගය ලැබීමට ගතවන කාලය ඇනවුම් කළ දින සිට ගබඩාවට තොග ලැබීමට ගතවන කාලයට මම කියනවා ඇනවුම් කාලය. ඇනවුම් කාලය. එතකොට අලුතින් තොගයක් ආවම මගේ ගබඩාව සම්පූර්ණයෙන් පුරව ගන්න ඕන. මෙන්න මේ ප්‍රමාණයට මම කියනවා යලි ඇනවුම් ප්‍රමාණය. යලි ඇනවුම් ප්‍රමාණය. Pre-order level, pre-order quantity, pre-order quantity. මේ මට්ටම pre-order level, maximum order level, maximum stock level, minimum stock level. ඊට පස්සේ අපේ ව්‍යාපාර ආයතනයේ මෙන්න මේ ටික මෙහෙම හඳුන්වනවා. සා අවම තොග මට්ටමේ ඉඳන් තව ටිකක් ඉතුරුයි. මම කිව්වා මතකද? අවම තොග මට්ටමට ඇවිල්ලා හදිස්සියවත් ලොක්ඩවුන් එකක් ආවොත් අපේ ව්‍යාපාර ආයතනයේ තව පවත්වගෙන යන්න තව දින නැහැ. දින කියන්නේ තොග නැහැ. තොග නැත්නම් ඒකට ව්‍යාපාර ආයතනයේ පොඩි රහසිගත ක්‍රමයක් තියෙනවා. ඒක තමයි රහසේ හංගලා තියෙන තොගේ ආරක්ෂිත තොගය. අන්න ආරක්ෂිත තොගයක් තියෙනවා. අපි ඒකට කියනවා ආරක්ෂිත තොගය. ආරක්ෂිත තොගය. ආරක්ෂිත තොගය. ආරක්ෂිත තොගය. ආරක්ෂිත තොගය. ආරක්ෂිත තොගය කියලා කියනවා. හරි. එහෙනම් තොග මට්ටම් ක්‍රමයට තේ අපිට මෙන්න මේක තමයි දක්වන්න පුළුවන්. තොග මට්ටම් ක්‍රමයට තේ මේක තමයි අපිට දක්වන්න පුළුවන්. අපි මේක දාමු කාලය දින මේක දාමු ඒකක. හරිද? තොග මට්ටම් ක්‍රමය මේවා විවිධ අවස්ථාවලදී අපි ස්ථාපනය කරගන්නවා. හරි එහෙනම් තොග මට්ටම් ක්‍රමය මේ විදිහට අපි පැහැදිලි කරගත්තා. නේද? බලන්න තොග මට්ටම් ක්‍රමය මේ විදිහට පැහැදිලි කරගත්තා.
හරි අපි යමු. එහෙනම් අපි යමු එහෙනම් මේක යටින් ගන්න. බලන්න ද්‍රව්‍යතක පාලනය ද්‍රව්‍යතක පාලනය ද්‍රව්‍යතක පාලනය යටතේ ද්‍රව්‍යතක පාලනය යටතේ කියනවා ප්‍රශ්නාංක 3 බලන්න. විශාල නිෂ්පාදන ආයතනයක ගබඩා භාරකරු සතුව කාර්යභාරය විස්තර කරන්න. විශාලතක ආයතනයක විශාල නිෂ්පාදන ආයතනයක ගබඩා භාරකරු ඒ ගබඩාව රකින්න ඕනි. ඒ ගබඩාව නිසි පරිදි පවත්වාගෙන යන්න ඕනි. තොග නිසි පරිදි වාර්තා කරන්න ඕනි. නිකුත් කරන්න ඕනි. නේද? තොග වංචා සිදු වෙන දෙයක් නරකයි. නම් එයා එවැනි දේවල් කරන්න ඕනේ නේද? එයා එවැනි දේවල් කරන්න ඕනේ. එහෙනම් එයා කාර්යභාරය ඒවා. නේද? නේ? එහෙනම් එයාගේ කාර්යභාරය ඒවා. එහෙනම් අපි ලියමු. එන්න අපි ලියමු ගබඩා භාරකරුගේ කාර්යභාරය. ලියන්න ප්‍රශ්නාංක 3 දාලා අංක 1 ඒකයි අණු අංක 1 ලියන්න. නිසි පරිදි ලියවිලි තහවුරු කොට නිසි පරිදි ලියවිලි පරීක්ෂා 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 කොට තහවුරු වීමෙන් අනතුරුව ද්‍රව්‍ය තොග ලබා ගැනීම. මතකද මම අර කියලා දුන්නා chart එකක් කියලා දුන්න ලොකු chart එකක් අන්න ඒක. ගබඩා බාරකරු දැනගන්න ඕන නිසි ලියවිලි පරීක්ෂා කරාට පස්සේ ඒව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඒ ද්‍රව්‍ය ටික අපේ ගබඩාවට ගන්න. තව එකක් ලියමු. නිසි පරිදි අධිකාරිය ඊළඟ එක නිසි පරිදි අධිකාරිය ඇලයිරක් වගකීම තහවුරු වූ ලියවිලි වලට පමණක් වගකීම තහවුරු වූ ලියවිලි වලට පමණක් වගකීම තහවුරු වූ ලියවිලි වලට පමණක් ද්‍රව්‍ය නිකුත් කිරීම. ඇයි හැම එක්කෙනාටම ද්‍රව්‍ය දෙන්න බෑ. ඒ ද්‍රව්‍ය ඉල්ලපු එක්කෙනා වග වෙන්න ඕනේ මම මේක ඉල්ලුවා කියලා. වගකීම් බාර ගන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. අන්න එහෙම කෙනෙක් ඉල්ලුවොත් තමයි අපි ද්‍රව්‍ය දෙන්නේ. ඒක තමයි ගබඩා බාරකරුගේ ක්‍රියාකාරීත්වය කාර්යය. නිසි අධිකාරිය ඇලෙරක් වගකීම බාරගත හැකි පුද්ගලයන් වග වී ඇති ලියවිලි මත පමණක් ද්‍රව්‍ය නිකුත් කිරීම. ඊළඟ ගබඩා බාරකරු දැනගන්න ඕනි ආයතනය තුල ඌණ තොගයක්වත් අධි තොගයක්වත් නැතුව ප්‍රශස්ත තොගයක් තියාගන්න. ලියන්න. ගබඩාව තුල අධි හෝ ඌණ තොග ඇති නොවන පරිදි අධි හෝ ඌණ තොග
ඇති නොවන පරිදි අදි හෝ ඌන තොග ඇති නොවන පරිදි අදි හෝ ඌන තොග ඇති නොවන පරිදි අදි හෝ ඌන තොග ඇති නොවන පරිදි අදි හෝ ඌන තොග ඇති නොවන පරිදි ප්‍රශස්ත තොග මට්ටමක් පවත්වා ගැනීම ප්‍රශස්ත තොග මට්ටමක් පවත්වා ගැනීම ප්‍රශස්ත තොග මට්ටමක් පවත්වා ගැනීම ඊළඟ කළමනාකරන අවශ්‍යතාවයන් මත 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 සියලු තොරතුරු වාර්තා කිරීම කළමනාකරුවෙකුත් මේවා ඕනි කියලා අපි ඔක්කොම වාර්තා කරන්න ඕනේ. එන කළමනාකරන අවශ්‍යතාවය මත සියලු තොරතුරු වාර්තා කිරීම 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 කළමනාකරන අවශ්‍යතාවය මත සියලු තොරතුරු වාර්තා කිරීම. හරි. ඊළඟට අපෙන් අහනවා අංක 2. කාර්යක්ෂම ගබඩා පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා උපයෝගී කරගත හැකි මධ්‍යගත ගබඩා ක්‍රමය සහ විමධ්‍යගත ගබඩා ක්‍රමය අතර වෙනස පැහැදිලි කරන්න. අපෙන් අහනවා මධ්‍යගත ගබඩා ක්‍රමය කියන්නේ මොකක්ද? විමධ්‍යගත ගබඩා ක්‍රමය කියන්නේ මොකක්ද? හරි. අපි හිතමු මම එක මකන්නම්. අපේ ආයතනය තුල ගබඩා තියෙනවා. එන්න මේ. බලන්න මේ මධ්‍යගත ක්‍රමය. මේ විමධ්‍යගත ක්‍රමය. එතකොට මධ්‍යගත ක්‍රමය කියලා කියන්නේ සියලුම අංශ සඳහා තියෙනවා ගබඩාවක්. ගබඩාවක් තියෙනවා. හැබැයි ඒ සියලුම ඒ ගබඩාව තුලින් තමයි ව්‍යාපාර ආයතනයේ තියෙන සියලුම අංශවලට දේවල් සපයන්නේ. හරිද? ව්‍යාපාර ආයතනයේ තියෙන සියලුම අංශවලට භාණ්ඩ සපයන්නේ එක ගබඩාවක් කරා නම් ව්‍යාපාර අංශය තුල තියෙන සියලුම අංශවලට ව්‍යාපාර ආයතනයේ තියෙන සියලුම අංශවලට
භාණ්ඩ සපයන්නේ. ව්‍යාපාර ආයතනය තුල තිබෙන සියලුම අංශ වලට භාණ්ඩ සපයන්නේ එක ගබඩාවක් කරහනම්. එක ගබඩාවක් කරහනම්. මේ ගබඩාවෙන් තමයි සපයන්නේ. මෙයාගෙන් තමයි සපයන්නේ. අපි ඒකට කියනවා මධ්‍යගත ගබඩාව. එතකොට මේ ක්‍රමය තුල වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. මොනවද වාසි? වෙන වෙනම ගබඩා ඉදිරිපත් කරන්න ගියොත් පිරිවැය වැඩි. ස්ථානීය පිරිවැය වැඩි. සහ සේවක පිරිවැය වැඩි. නේද? හැබැයි අවාසි මොනවද? දැන් හිතන්න නිෂ්පාදනාංශ 3 වලියක් දා ගන්න දෙකේ උන් එක්ක. දෙකේ එකා ගිහලා ගබඩාවට කේලමක් කියනවා. ඒතකොට ගබඩාව එකත් මූත් එක තරහ වෙනවා. දැන් නිෂ්පාදනාංශ 3 එකා එනවා ගබඩාවෙන් බඩු අරන් යන්න. එයා ආවම ඉල්ලන වෙලාවට බඩු දෙන්නේ නැහැ. පුළුවන් තරම් රස්තියාදු කරනවා. අර එහෙට මෙහෙට යවලා එපා කරවල තමයි බඩු දෙන්නේ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අකාර්යක්ෂමයි. වෙලාවට බඩු හම්බෙන්නේ නැහැ. එතකොට Tamanටම කියලා එකක් තිබ්බනම් ලේසි නේද? එහෙනම් අන නිෂ්පාදන ක්‍රියාවලියට ඒක අකාර්යක්ෂමතාවයක්. ඒක අඩුවක්. අන්න එවැනි වාසි අවාසි මධ්‍යගත ක්‍රමයේ තියෙන්න පුළුවන්. හැබැයි විමධ්‍යගත ක්‍රමය කියලා කියන්නේ මොකක්ද දන්නවද? විමධ්‍යගත ක්‍රමය කියලා කියන්නේ ඒ අංශවලට වෙන වෙනම ගබඩාවක් තියෙනවා. ඒ අංශවලට වෙන වෙනම ගබඩාවක්. Tamanට අවශ්‍ය නම් බඩු ගිහිලා ටක් ගාලා ගත්තා නිෂ්පාදනය කළා. එතකොට මේකේ වගේ මෙයාට කිය ඉන්න මෙයාට වැඳ ඉන්න ඕනිද? නෑ. එහෙනම් මේකේ තියෙන කාලය පිරිවැය ඒ ටික ඉතුරු කරගන්න පුළුවන් මේකේ. ඉතා වේගවත්. හැබැයි මේකේ තියෙන අවාසියක් තමයි ඉඩ පරිශ්‍රය වැඩිපුර යනවා. ඒ වෙන වෙනම ගබඩා ස්ථාපනය කරන්න එපා. සහ වැඩිපුර සේවකයෝ බඳව ගන්න වෙනවා. වැඩිපුර සේවකයෝ බඳව ගන්න වෙනවා. එහෙනම් ඔන්න මධ්‍යගත ක්‍රමය මෙන්න විමධ්‍යගත ක්‍රමය. හරි? අපි ලියමු. දැන් අංක 2 දාලා ලියන්න. අංක 2 දාලා ලියන්න. මධ්‍යගත ක්‍රමය යනු මධ්‍යගත ක්‍රමය යනු මධ්‍යගත ක්‍රමය යනු මධ්‍යගත ක්‍රමය යනු ආයතනයට අවශ්‍ය සියලුම ආයතනයකට අවශ්‍ය සියලුම ආයතනයකට අවශ්‍ය සියලුම ආයතනයකට අවශ්‍ය සියලුම පිටු අංක 6 දෙවෙනි ප්‍රශ්නේ පිටු අංක 6 දෙවෙනි ප්‍රශ්නේ ආයතනයකට අවශ්‍ය සියලුම ආයතනයකට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය වර්ග ආයතනයේ විවිධ අංශ සඳහා ආයතනයේ විවිධ අංශ සඳහා ආයතනයේ විවිධ अंश सඳහා ආයතනයේ විවිධ अंश සඳහා ආයතනයේ විවිධ अंश සඳහා ආයතනයේ විවිධ अंश සඳහා එකම ගබඩාවක් තුලින් සැපයීම එකම ගබඩාවක් තුලින් සැපයීම එකම ගබඩාවක් තුලින් සැපයීම එකම ගබඩාවක් තුලින් සැපයීම එකම ගබඩාවක් තුලින් සැපයීම
එකම ගබඩාවක් තුලින් සැපයීම. ඊට පස්සේ රුලක් කරලා ලියන්න. රුලක් කරලා ලියන්න. විමධ්‍යගත ගබඩා ක්‍රමයේ අනුව විමධ්‍යගත ගබඩා ක්‍රමයේ අනුව රුලක් කරලා ලියන්න. විමධ්‍යගත ගබඩා ක්‍රමයේ අනුව 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 व्यापार आयतने एक अंश सदहा अवश्य व्यापार आयतने एक अंश सदहा अवश्य एक अंश सदहा अवश्य व्यापार आयतने एक अंश सदहा अवश्य एक अंश सदहा अवश्य द्रव्य लबा ගැනීම සඳහා ලබා ගැනීම සඳහා ලබා ගැනීම සඳහා ලබා ගැනීම සඳහා ලබා ගැනීම සඳහා වෙන වෙනම ඒහා යාබද්ධව 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 ගබඩා स्थापने किरीम गबड़ा स्थापने किरीम गबड़ा स्थापने किरीम गबड़ा स्थापने किरीम वे 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 ඊළඟට අපෙන් අහනවා අංක 3 මධ්‍යගත ගබඩා ක්‍රමයේ වාසි අවාසි මම පැහැදිලි කළා මතකද මම පැහැදිලි කළා හරි ලියමු ඔහොම ලියමු මධ්‍යගත ගබඩා ක්‍රමයේ වාසි අවාසි මධ්‍යගත ගබඩා ක්‍රමයේ වාසි අවාසි ලියන්න मध्यगत गबडा क्रमे वासी मध्यगत गबडा क्रमे वासी लियन मध्यगत गबडा क्रमे वासी मध्यगत गबडा क्रमे वासी मध्यगत गबडा क्रमे वासी සියලුම අවශ්‍යතාවයන් ඒ කියන්නේ මධ්‍යගත කියලා කියන්නේ මේක හොඳේ එකම තැනකින් සපුරා ගැනීම සියලුම ද්‍රව්‍ය අවශ්‍යතාවයන් 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 एक स्थानයකින් සපුරාගත හැකි වීම එක් ස්ථානයකින් සපුරාගත හැකි වීම එක් ස්ථානයකින් සපුරාගත හැකි වීම
එක් ස්ථානයකින් සපුරා ගත හැකි වීම. තව ලියමු. අනවශ්‍ය ඉඩ පරිශ්‍රය වැය නොවීම. කියන්නේ අපි වෙන වෙනම ස්ථාපනය කරන්න ගියොත් ඉඩ යනවා වැඩිනේ. හැබැයි එකම තැනක තියෙනකොට ඉඩ යන්නේ නැහැ. නේද? අනවශ්‍ය ඉඩ පරිශ්‍රයක් වැය නොවීම. 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 අනවශ්‍ය සේවක පිරිවැය පාලනය. දැන් අපි ගබඩාව වෙන වෙනම ස්ථාපනය කරොත් ඒ ගබඩාව වලට සේවකයෝ ඕනේනේ. එතකොට ඒ සේවක පිරිවැය පාලනය කරගන්න පුළුවන්. අනවශ්‍ය සේවක පිරිවැය පාලනය කරගත හැකි වීම. 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 හරි. මධ්‍යගත ක්‍රමයක් පවත්වා ගැනීමේ අවාසි තුනක් ඇතිනේ. අපි ලියමු රුල කරලා මධ්‍යගත ක්‍රමයක අවාසි. මධ්‍යගත ක්‍රමයක අවාසි. අපි තාම කරන්නේ පිටු අංක 6 ද්‍රව්‍ය කළමනාකරණ ටියුට් එකේ පිටු අංක 6 තුන්වෙනි ප්‍රශ්නේ 3. තුන්වෙනි ප්‍රශ්නේ 3. ඒකේ අවාසිනේ දාන්නේ. දැන් බලන්න මේ එක මිනිස්සෙක් එක වෙලාවේ මේ අංශ ඔක්කොම ටික ආවොත් බඩු දෙන්න ඕනේ. එතකොට ගබඩාව කියලා කියන්නේ මිනිස්සු ඉන්න තැනක් නේ. එකපාර 7 දෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් අත් 4ක් නෑනේ. නේද? කාර්ය බහුලත්වයේ වැඩි වෙනව නේද? කාර්ය බහුලත්වයේ වැඩි නේද? ලියන්න. 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 අපි යන්නේ පිටු අංක 6 ද්‍රව්‍ය තොග පාලනය කියන එකේ ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 3 ඒකේ මධ්‍යගත ගබඩා ක්‍රමය මේ විමධ්‍යගත ගබඩා ක්‍රමය මේ දැන් මේකේ වාසි ලිව්වා මේකේ අවාසි ලියන්න අවාසි ගබඩා කාර්ය මණ්ඩලය කාර්ය බහුල වීම ගබඩා කාර්ය මණ්ඩලය ඇයි දැන් මෙයාගෙන් ඇවිල්ලා මේ සියලු අංශ වලට නිකුත් කරන්න තියෙන එක ගබඩාවයිනේ ඒකනේ මධ්‍යගත කියන්නේ මෙයාගෙන් ඇවිල්ලා මේ හැමෝම එකපාර ලියද්දි මේ මිනිස්සු අසරණ වෙනවා කාර්ය බහුල විමධ්‍යගත එකක් තිබ්බනම් එහෙම නැහැ ඒ කෙනාට එයාට වෙන වෙනම තියෙනවනේ ලියන මේකේ අවාසි ලියන ගබඩා කාර්ය මණ්ඩලය කාර්ය බහුල වීම දැන් කාර්ය බහුල වීම ASCII මොකද වෙන්නේ? සමහරක් කට්ටිය යනවා. සේවකයෝම දැන් ගබඩා බාර කරු කාර්ය බහුල නම් ටක් ගාලා හිමින් ගිහලා අර තීනපත් එනම අතපත ගාගෙන එනවා. ඒ කියන්නේ වංචා හා දූෂණ වෙන්න පුළුවන් කාර්ය බහුලත්වයේ වැඩි නිසා. නේද? ලියන්න. වංචා හා දූෂණ වීමට ඇති ඉඩකඩ. වංචා හා දූෂණ වීමට ඇති ඉඩකඩ. වංචා හා දූෂණ වීමට ඇති ඉඩකඩ. වංචා හා දූෂණ වීමට ඇති ඉඩකඩ
වැඩි. එතකොට දැන් හැමෝගෙම තොක තියෙන්නේ මේ කබඩාවනේ. මේ හැමෝගෙම තොක තියෙන්නේ මේකනේ. එතකොට හැමෝගෙම තොක තියෙනකොට හැම තොගයක්ම නිකන් හොඳට බලා ගන්න බෑනේ. සමහරත් තොක නැශ්‍ය වෙන්න පුළුවන්. කොනේ තියෙන තොක නැශ්‍ය වෙන්න පුළුවන්. ඒතර ද්‍රව්‍ය නාස්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ලියන්න. ද්‍රව්‍ය හානි වීම ඉහළ යාම. 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 හරි. ඊළඟට තුන්වෙනි එකේ ප්‍රශ්නාංක 4. මොකක්ද දාන්නේ? තොග මට්ටම් නිශ්චය කිරීම තොග පාලනයේලා වැදගත් වන්නේ කෙසේද? තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය තොග පාලනයේලා වැදගත් වන්නේ කෙසේද? ඊට අපෙන් අහනවා. බලන්න තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය තොග පාලනයට වැදගත් වන්නේ කොහොමද? තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමයක් තියෙන නිසා අපේ ව්‍යාපාර ආයතනය තුල ඌණ තොග ඇති වෙන්නේ නැහැ. අදි තොග ගණනයක් ඇති වෙන්නේ නැහැ නේද? අදි තොගයක්වත් ඌණ තොගයක්වත් ඇති වෙන්නේ නැහැ නේද? ඇයි නිසි පරිදි අපි ඒක මැනේජ් කරනවනේ. එතකොට වැඩියෙන්වත් අඩුවෙන්වත් හිතින්නේ නැහැ. ක්ලියර්? ඌණ හෝ අදි තොග ඇති නොවීම. ඌණ හෝ අදි තොග ඇති නොවීම. ඒක ඔයාලට ඕන නම් අවස්ථා දෙකකට යන්න පුළුවන්. ඌණ තොග තත්ත්වයක් ඇති නොවීම මොන පරිදි කටයුතු කරගෙන යාම සහ අදි තොග තත්ත්වයක් ඇති නොවන පරිදි කටයුතු කරගෙන යාම. නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලියට බාධා නොවන අයුරින්. දැන් හිතන්න අද රෑ බඩු ඉවරනවා නම් අද රෑ ඕඩර් කළා වැඩක් නැහැනේ. නේද? එහෙනම් මම අඩුම ගානේ දවස් 3කට කලින්වත් ඕඩර් එක දාන්න ඕනේ. නේ? එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් මට පුළුවන් මේ නිෂ්පාදන කටයුතු කරන්න. මොකද තොග මට්ටම් ක්‍රමයක් නිසා. ඒකේ යලියනුම් මට්ටම තියෙනවා. ඒක නිසා. යන නිෂ්පාදනයට බාධා ඇති නොවන අයුරින් නිෂ්පාදනයට බාධා ඇති නොවන අයුරින් කවර අවස්ථාවකදී ඇනවුම් කළ යුතුද යන්න දැනගත හැකි වීම ඊළඟට ලියන්න තොග මට්ටම් ක්‍රමයක් තිබ්බොත් මට දැනගන්න පුළුවන් මම සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතය තුළ දවසකට කොච්චරක් තොගයක් ඕනිද නේ ඒක වැදගත් ලියන්න මෙම ක්‍රමය නිසා
දෛනික තොග අවශ්‍යතාවය මෙම ක්‍රමය නිසා දෛනික තොග අවශ්‍යතාවය මෙම ක්‍රමය නිසා දෛනික තොග අවශ්‍යතාවය මෙම ක්‍රමය නිසා දෛනික තොග අවශ්‍යතාවය කොපමණක්ද යන්න දැනගත හැක කොපමණක්ද යන්න දැනගත හැක කොපමණක්ද යන්න දැනගත හැක ඊට පස්සේ අපෙන් අහනවා හරි ඒක ඉවරයි ඊළඟ ප්‍රශ්නක 5 මේකේ 5 ඌණු තොගයක් ඇතිවීමෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල 3ක් හා අධිතොගයක් ඇතිවීමෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල 3ක් ඌණු තොගයක අවාසි සහ අධිතොගයක අවාසි යහන් ලියන්න ප්‍රශ්නක 5 දාලා ඌණු තොගයක අහිතකර ප්‍රතිඵල ඌණු තොගයක අහිතකර ප්‍රතිඵල ඌණු තොගයක අහිතකර ප්‍රතිඵල ඌණ තොගයක අහිතකර ප්‍රතිඵල දැන් ඌණ තොගයක් ඇති වුණොත් මර නිෂ්පාදන කටයුතු කරගෙන යන්න පුළුවන් කියන්නේ අපේ ව්‍යාපාර ආයතනයේ අවම වශයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩයක 100ක් තියෙනවා තියෙන්නේ 25යි නිෂ්පාදනය කරන්න පුළුවන්ද බෑ එහෙනම් නිෂ්පාදනය එතනම යන හිටිනවා නිෂ්පාදනය එතනම යන හිටිනවා නිෂ්පාදනය එතනම යන හිටියා නිෂ්පාදනය එතනම යන හිටියා එකයි තව නිෂ්පාදනයක් අපිට බාර ගන්න පුළුවන්ද අපිට අලුත් ඇනවුම් බාර ගන්න පුළුවන්ද බෑ අපි ගාව ද්‍රව්‍ය නැහැ එතකොට අපිට අලුතෙන් බාර ගන්න බෑ කියලා කියන්නේ ඒක අපේ කීර්ති නාමයට හානියක් කීර්ති නාමයට හානියක් එතකොට ගනුදෙනුකරුවන් මත තියෙන අපේ විශ්වාසය බිඳිලා යනවා නැවත අපේ ව්‍යාපාර ආයතනයට ඇනවුමක් එන්නේ නැහැ තව ඌණ තොගයක් තිබ්බොත් එහෙම අපේ ආයතනයේ ටර්න් ඕවර් එක නැත්තම් ලාභය මොකක් වෙන්න පුළුවන්ද අඩු වෙන්න පුළුවන් ආයතනයේ පැවැත්ම අවිනිශ්චිත වෙන්න පුළුවන් සමස්ත ක්‍රියාවලියම විනාශ වෙන්න පුළුවන් නිසි තොග පාලනයක් නැති වුණා නේ ඒ ටික ලියමු ඌණ තොග පාලනයක අහිතකර ප්‍රතිඵල ලියමු නිෂ්පාදනය යන හිටීම ලියන්න නිෂ්පාදනය යන හිටීම නිෂ්පාදනය යන හිටීම නිෂ්පාදනය යන හිටීම කීර්ති නාමය පළුදු වීම 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 යන සුපුරුදු ගනුදෙනුකරුවන් අහිමි වීම
සුපුරුදු ගනුදෙනුකරුවන් අහිමි වීම සුපුරුදු ගනුදෙනුකරුවන් අහිමි වීම සුපුරුදු ගනුදෙනුකරුවන් අහිමි වීම කලට වේලාවට කලට වේලාවට කලට වේලාවට ඇනවුම් සපුරාලිය නොහැකි වීම 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 ඒ ඌණ තොගයක අහිතකර තත්ත්වයක් ඊළඟට අධි තොගයක් දැන් හිතන්න අපේ ව්‍යාපාරායතනයේ අධි තොගයක් තියෙනවා කෙනෙක් වැඩි මාසයක් ගියත් මේවා යල් පැනින්න ඔන්න මෙන්න තියෙනවා ඒ කියන්නේ යල් පනින අධි තොගයක් තිබ්බොත් මොකද වෙන්නේ යල් පනිනවා ඒවා පාවිච්චියට කාලයක් සමගම ගන්න නැති නිසා විනාශ වෙන්න පුළුවන් වහලෙන් වතුර වැටිලා නේද උලන් වැදිලා නැෂ්‍ය වෙන්න පුළුවන් තව ඕවා හැමදාම දකින්නවා සේවකේ මේවා පාවිච්චියට ගන්න නැහැ කියලා සේවකෙක් දකින්නවා එතකොට එයා හුරු වෙනවා මේකෙන් මේවා උස්සලා හොරකම් කරලා විකුණන්න එහෙනම් වංචා වෙනවා එතකොට අපේ සල්ලි අනේ නිර්පරාදේ අර තොගේ ඇතුලේ හානියකට නැත්තම් හිරවීමකට ලක් වෙනවා මම තොගේ ගත්තා හැබැයි ඒවා පාවිච්චි කළේ නැහැ එහෙනම් ඒ සල්ලි අපරාධේ කාරක ප්‍රාග්ධනේ හිර වෙනවා එහෙනම් අන්න එවැනි තත්ත්වයක් නැති වෙනවා ලියන්න ඕනෝට වඩා වැඩියෙන් ඕනිත් නැහැ ඕනට වඩා අඩුවෙන් ඕනිත් නැහැ ප්‍රශස්ත මට්ටමයි ඕනි ලියන්න අධි තොගයක් ඇතිවීමේ අහිතකර ප්‍රතිඵල අධි තොගයක් ඇතිවීමේ අහිතකර ප්‍රතිඵල අධි තොගයක් ඇතිවීමේ අහිතකර ප්‍රතිඵල තොගය තුල තොගය තුල තොගය තුල තොගය තුල අනවශ්‍ය ලෙස මුදල් හිරවීම තොගය තුල අනවශ්‍ය ලෙස මුදල් හිරවීම තොගය තුල අනවශ්‍ය ලෙස මුදල් හිරවීම තොග හානි වැඩිවීම තොග හානි වැඩිවීම තොග හානි වැඩිවීම තොග හානි වැඩිවීම තොග පවත්වා ගැනීමට ඒ කියන්නේ දැන් නැෂ්‍ය වෙනවනේ මේ ටික ටක් ගාලා රීකන්ඩිෂන් කරලා නැවත අලුත් වැඩියා කරලා ගන්න ඕනේ. තොග පවත්වා ගැනීමට අමතර පිරිවැයක් දැරීමට සිදු වීම තොග පවත්වා ගැනීමට අමතර පිරිවැයක් දැරීමට සිදු වීම තොග පවත්වා ගැනීමට අමතර පිරිවැයක් දැරීමට සිදු වීම තොග පවත්වා ගැනීමට
අමතර පිරිවැයක් දැරීමට සිදුවීම තොග පවත්වා ගැනීමට අමතර පිරිවැයක් දැරීමට සිදුවීම තොග පවත්වා ගැනීමට අමතර පිරිවැයක් දැරීමට සිදුවීම තොග වංචා තොග වංචා තොග වංචා දැඩි ලෙස සිදුවීම තොග වංචා දැඩි ලෙස සිදුවීම තොග වංචා දැඩි ලෙස සිදුවීම හරි ඔන්න එතකොට අපි ද්‍රව්‍ය තොග කළමනාකරණය යටතේ මිලදී ගැනීම කරලා ඉවර වෙලා පවත්වා ගැනීම වලට අදාළව ප්‍රශ්නාංක 3 පිටු අංක 6 ප්‍රශ්නාංක 3 ඉවර කළා සාකච්ඡා කළා පැහැදිලි කළා ඊළඟට තියෙනවා තොග මට්ටම් පවත්වාගෙන යෑමේ ක්‍රමය මම ඔයාලට පැහැදිලි කළා මතකද ඉස්සෙල්ලා තොග මට්ටම් පවත්වාගෙන යෑමේ ක්‍රමය පැහැදිලි කළා මම හොඳට බලන්න ඊළඟට කියලා තියෙන්නේ තොග මට්ටම් පවත්වාගෙන යෑමේ ක්‍රමය ගැන ඒක මොකක්ද ඒක කොහොමද වෙන්නේ මම කිව්ව ටිකම තියෙනවා උතන ඊට පස්සේ තොග මට්ටම් පවත්වාගෙන යෑමේ ක්‍රමේ මට්ටම් සහ ඒකට දාන සූත්‍රය ඒක ගණනය කරන සූත්‍රය හරි තොග මට්ටම් පවත්වාගෙන යෑමේ ක්‍රමය කියන්නේ මට්ටම සූත්‍රය ආදී වශයෙන් තියෙනවා හරි ඒ ටික බලාගෙන දිගටම ඒ ටික බලාගෙන හරිද ඒ ටික බලාගෙන ප්‍රශ්නාංක 4 පිටු අංක 11 ප්‍රශ්නාංක 4 පිටු අංක 11 ප්‍රශ්නාංක 4ට ඒ කියන්නේ අහලා තිනවා ප්‍රශ්නාංක 4 තොග පාලන ක්‍රමයක අරමුණු මොනවාද කියලා අහලා තියෙනවා තොග පාලන ක්‍රමයක අරමුණු මෙන්න මෙතන තියෙනවා තොග පාලන ක්‍රමයක අරමුණු සාමාන්‍යයෙන් මම කිව්වා තොග පාලනයක අරමුණු මොනවාද තොග පාලනයක් කරාම පිරිවැය අඩු කරගන්න පුළුවන් අනවශ්‍ය වියදම් නැහැ අධි තොගයක් නැහැ උණ තොගයක් නැහැ නේද මෙන්න පළවෙනි පිටුවේම තියෙනවා ද්‍රව්‍ය පාලනයේ අරමුණු පළවෙනි පිටුවේම තියෙනවා ඊට පස්සේ අහනවා තොග පාලනයට අනුව පහත් දැක්කෙන යෙදුම් වල අර්ථය පැහැදිලි කරන්න කාර්යභාරය ආලා තිනවා එක යලි යනොම් මට්ටම ආගම තොග මට්ටම සහ ආර්ථික යනොම් ප්‍රමාණය ටක් ගන්න පිටු අංක 6 7 8 9 10 6 7 8 9 10 බලලා කියවලා ටක් ගාලා යලි යනොම් මට්ටම කියන්නේ මොකක්ද කියලා ලියන්න ආගම තොග මට්ටම කියන්නේ මොකක්ද කියලා ලියන්න යලි යනොම් ප්‍රමාණය මොකක්ද කියලා ලියන්න හරි ටක් ගාලා එහෙනම් බලන්න තොග පාලන ක්‍රමයක අරමුණු මොනවාද? හරිද? ප්‍රසන්න තොග පවත්වා ගැනීම අධි හෝ උණු තොගයක් ඇති නොවන පරිදි තොග පිරිවැය ඉතුරු කර ගැනීම තොග අනවශ්‍ය විදම් අවම කර ගැනීම සේවක පිරිවැය ඉතුරු කර ගැනීම නේද ද්‍රව්‍ය වල තොග පිරිවැය අවම කර ගැනීම ඒව තමයි අරමුණු. ඒ වගේම යලි යනෝ මට්ටම කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයේ සරලව කියනම මම ඔයගොල්ලෝ ලියලා ඇති. ව්‍යාපාර ආයතනයේ තොගයක් නැවත ඇනවුම් කළ යුතු මට්ටම ලෙස හඳුන්වනවා. අවම තොග මට්ටම ව්‍යාපාර ආයතනයක අවම වශයෙන් දෛනික ක්‍රියාකාරකම් තුල පවත්වාගෙන යා යුතු මට්ටම වනවා. ආර්ථික අනු ප්‍රමාණය ව්‍යාපාර ආයතනයක නැවත සමස්ත ගබඩාවම පුරවගත යුතු මේ සමා කියන්නේ නැවත තමන්ගේ මුළු ගබඩාවම පුරව ගැනීමට නැත්නම් නැවත අපේ උපරිම තොග මට්ටම දක්වා අපේ තොගේ වැඩි කර ගැනීමට නැත්නම් සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට යම් කාල පරිච්ඡේදයක් සඳහා අවශ්‍ය සරිලන තොගය තමයි යලි යනුම් ප්‍රමාණය කියලා කියන්නේ.
හරි. අපි යන් දැන් ගණනය කිරීමට. දැන් ගණනය කිරීමේදී ඔයා අර උපරිම තොග මට්ටම අවම තොග මට්ටම කියන ඒවල සූත්‍ර අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. හරි. උපරිම තොග මට්ටම අවම තොග මට්ටම් වල සූත්‍ර හොඳට මතක තියාගන්න ඕනේ සහ මේ සූත්‍ර වලින් මේක හදන ක්‍රමය හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගත්තොත් ඔයාලට පුළුවන් මේ ඔක්කොම ටික එක වෙලාවෙන් එක තප්පරෙන් හොඳට ඉවර කරන්න. අනිවාර්යෙන්ම හැම ගානකදීම සූත්‍ර ලියන්න ඕනේ. අනිවාර්යෙන් හැම ගානකදීම සූත්‍ර ලියන්න ඕනිමයි. අනිවාර්යෙන් හැම ගානකදීම සූත්‍ර ලියන්න ඕනිමයි. අනිවාර්යෙන් හැම ගානකදීම සූත්‍ර ලියන්න ඕනේ. බලන්න මොකක්ද අහන්නේ? එක් ද්‍රව්‍ය ආයතනයකට අදාළ තොරතුරු පහත වේ. එක් ද්‍රව්‍ය ආයතනයකට අදාළ තොරතුරු පහත වේ. හරි? එක් ද්‍රව්‍ය ආයතනයකට අදාළ තොරතුරු පහත වේ. අවම ද්‍රව්‍ය පරිභෝජනය අන්න අපිට දීලා තියෙනවා අවම වශයෙන් ද්‍රව්‍ය පරිභෝජනය කොච්චරක්ද කියලා දවසකට. ඊළඟට උපරිම ද්‍රව්‍ය පරිභෝජනය දවසකට. අන්න දීලා තියෙනවා අපිට දවසක උපරිම ද්‍රව්‍ය පරිභෝජනය. අන්න සාමාන්‍යයෙන් දෛනිකව කොච්චරක් උපරිම ලෙස පාවිච්චි කරොත් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෛනිකව කොච්චරක් අවම වශයෙන් පාවිච්චි කරොත් පාවිච්චි වෙනවද? ඒක සාමාන්‍ය ව්‍යවහාර වචන. හොඳේ. ඊළඟට ඇනෝම් ප්‍රමාණය, යලි ඇනෝම් ප්‍රමාණය. ඊළඟට යලි ඇනෝම් කාලය. කොච්චරක් නැවත ඇනෝම් කරන්න අවම වශයෙන් දින 20ක්, උපරිම වශයෙන් දින 30ක් යනවා. ඊට පස්සේ කියනවා පැත්තෙන් මෙම තොරතුරු ආශ්‍රයෙන් මේවා ගණනය කරන්න. මෙම තොරතුරු ආශ්‍රයෙන් මේවා ගණනය කරන්න. 1. යලි ඇනෝම් මට්ටම. යලි ඇනෝම් මට්ටම. යලි ඇනෝම් මට්ටම ගණනය කරන්නේ කොහොමද? යලි ඇනෝම් මට්ටම බලන්න ගිහලා සූත්‍රේ මොකද්ද? යලි ඇනෝම් මට්ටම සමානයි උපරිම තොග මට්ටම ධන උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම පොරොත්තු කාලය. නේද? යලි ඇනෝම් මට්ටම සමානයි උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම පොරොත්තු කාලය. නේ? එන්න ලියන්න. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. ඒකේ අංක 1 මොකක්ද? ඒකේ රෝමන් 1. යලි ඇනෝම් මට්ටම යලි ඇනෝම් මට්ටම සමානයි උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම පොරොත්තු කාලය. උපරිම පොරොත්තු කාලය. නැත්නම් උපරිම ඇනෝම් කාලය. උපරිම ඇනෝම් කාලය කියන්නේ ඇනෝම ගත වීමෙන් උපරිම වශයෙන් වෙන්න පුළුවන් පරක්කුව. උපරිම ඇනෝම් කාලය කියලා කියන්නත් පුළුවන්, උපරිම පොරොත්තු කාලය කියලා කියන්නත් පුළුවන්. උපරිම ඇනෝම් කාලය කියලා මම ගන්නවා. සමානයි. ගානේ බලන්න උපරිම පරිභෝජනය කීයද දින දිනේ ඒකක. ඒකක දිනකට. දිනකට ඒකක 120යි. වැඩි කිරීම උපරිම දින 30යි. එහෙනම් 120 වැඩි කිරීම 30. එහෙනම් අපේ යලි ඇනෝම් මට්ටම ඒකක 3600යි. අපේ යලි ඇනෝම් මට්ටම ඒකක 3600යි. එහෙනම් ඒකක 3600කදී තමයි මේ ව්‍යාපාරේ නැවත තොගයක් ඇනෝම් කරන්න ගන්න. ඒක. එහෙනම් අංක 2 රෝමන් 2. රෝමන් 2. උපරිම තොග මට්ටම. අන්න දුවල යන්න කියලා බලන්න උපරිම තොග මට්ටම සූත්‍රය. ලියන්න. උපරිම තොග මට්ටම සමානයි උපරිම තොග මට්ටම සමානයි වරහන්
යලි ඇනවුම් මට්ටම යලි ඇනවුම් මට්ටම ධන යලි ඇනවුම් මට්ටම ධන යලි ඇනවුම් මට්ටම ධන යලි ඇනවුම් ප්‍රමාණය මේ යලි ඇනවුම් ප්‍රමාණය කියන එක අපි කියනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය නැත්නම් වරකට කරන ඇනවුම ඒ විවිධ නම් වලින් හඳුන්වනවා හරි EOQ කියලාත් කියනවා අපි දාමු යලි ඇනවුම් ප්‍රමාණය යලි ඇනවුම් ප්‍රමාණය වරන් වහලා අඩු කිරීම අවම පාරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය අවම පාරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය අවම පාරිභෝජනය වැඩි කිරීම අවම පොරොත්තු කාලය එතකොට යලි ඇනවුම් මට්ටම අපි හොයාගත්තා 3600යි ධන 3600යි ධන යලි ඇනවුම් ප්‍රමාණය යලි ඇනවුම් ප්‍රමාණය යලි ඇනවුම් ප්‍රමාණය ගානේ දීලා ඇති දීලා තියෙනවා 4800යි ඍණ අවම පාරිභෝජනය කීයද අවම පාරිභෝජනය 80යි අවම පොරොත්තු කාලය කීයද දින 20යි එන ගන්න 3600යි 4800යි කියලා කියන්නේ 7000යි 8400යි 8400යි සූත්‍ර තියෙනවා සූත්‍රයට දාලා ගන්නයි තියෙන්නේ හරි 8400යි 8400 ඍණ 1600 සමානයි ඒකක 6800යි අන්න අපේ ගබඩාවේ තියා ගන්න පුළුවන් උපරිම තොග මට්ටම 6800යි අපේ ගබඩාවට ගේන්න පුළුවන් උපරිම තොගය 6800යි උපරිම තොගය 6800යි ඒ උපරිම තොගය පාවිච්චි කරගෙන යනකොට ඒකක 3600ක් වෙනකොට අපි තොගය මොකක් කරන්න ඕනද යලි ඇනවුම් කරන්න ඕනි තොගය යලි ඇනවුම් කරන්න ඕනි නේද තොගය යලි ඇනවුම් කරන්න ඕනි තොගය යලි ඇනවුම් කරන්න ඕනි නේද ඊළඟට අංක 3 අංක 3 බලන්න අංක 3 මොකක්ද අපෙන් අහනවා අවම තොග මට්ටම හරි අවම තොග මට්ටම හදමු අවම තොග මට්ටම හදමු එන්න සමානයි අවම තොග මට්ටම සමානයි යලි ඇනවුම් මට්ටම යලි ඇනවුම් මට්ටම ඍණ සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය පොරොත්තු කාලය හරි අපි ගමු රූල් ටිකක් පල්ලෙහෙන් සාමාන්‍ය පොරොත්තු සාමාන්‍ය පරිභෝජනය ගමු මුලින්ම ඉන්න මේව හොඳට අකුරක් නෑර මුලින් කරගන්න පස්සේ ලේසි වෙනවා නැත්තම් මුලින් නම් මනාගත්තොත් බෑ
යාගන්න සාමාන්‍ය පරිභෝජනය සමානයි සාමාන්‍ය දේ ගන්න කොහොමද හැමතිස්සෙම උපරිම එකයි අවම එකයි එකතු කරලා දෙකෙන් බෙදෙන්න. යන්න. උපරිම පරිභෝජනය ධන අවම පරිභෝජනය බෙදීම දෙක. උපරිම පරිභෝජනය ධන අවම පරිභෝජනය බෙදීම දෙක. පරිගන්න සමානයි. උපරිම පරිභෝජනය කීයද ගානේ? උපරිම පරිභෝජනය 120යි. අවම පරිභෝජනය ගානේ 80යි. බෙදීම දෙක. 120යි 80යි 200යි. 200 දෙකෙන් බෙදුවනම් 100යි. සාමාන්‍ය පරිභෝජනය හරි. සාමාන්‍ය පරිභෝජනය 100යි. ඒකක 100යි. එකක 100යි. එහෙනම් යලියන උම්මට්ටම මම දන්නවා මෙන්න 3600. ඍණ සාමාන්‍ය පරිභෝජනය එකක 100යි. වැඩි කිරීම. දන්නේ නැහැ සාමාන්‍ය පොරොත්තු කාලය. එන්න හොයන්න. සාමාන්‍ය පොරොත්තු කාලය. එන්න හොයන්න. සාමාන්‍ය පොරොත්තු කාලය සමානයි. දන්නේ මොකකට කමක් නැහැ මේව ලියා ගන්න. සාමාන්‍ය පොරොත්තු කාලය සමානයි උපරිම ඇනවුම් කාලය ධන. උපරිම ඇනවුම් කාලය ධන. උපරිම ඇනවුම් කාලය ධන. අවම ඇනවුම් කාලය අවම ඇනුම් කාලයේ බෙදීම දෙක. හැමතිස්සෙම ඕනෙම සාමාන්‍ය එකක් හොයන්නේ උපරිම එක ධන අවම එක බෙදීම දෙක. හරි උපරිම ඇනුම් කාලය කීයද? උපරිම ඇනුම් කාලය දින 30යි. අවම ඇනුම් කාලය දින 20යි. දාන්න දින තියෙන එක. අපි හිතමු දැන් මේ ගානේ දීලා තියෙන්නේ දිනනේ. එහෙනම් මම හැමතැනම යොදාගන්නේ දින. හදිස්සියේ ගානේ සති දීලා තිබ්බනම් යොදාගන්නේ සති. සති එක එකතු කිරීම දෙක බෙදීම දෙක. ඒ වගේ. හදිස්සියේ මාස නම් මාස. අවුරුදු නම් අවුරුදු. හරි? එහෙම. ඒක ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. 30 එකතු කිරීම 20 බෙදීම දෙක. 30යි 20යි 50යි. 30යි 20යි 50යි. 50 දෙකෙන් බෙදුවනම් 25යි. එනම් දින 25යි. දින 25යි. අන්න එක දාන්න මෙතන. දින 25යි. සමානයි අන්න ගන්න. 3600න් 2500ක් අඩු කරන්න. 3600න් 2500ක් යවන්න. 3600න් 2500ක් යවනවා කියලා කියන්නේ 1100යි. නේද? එහෙනම් අවමතුක මට්ටම ඒකක 1100යි. අවමතුක මට්ටම එහෙනම් ඒකක 1100යි. නේද? 1100යි. හරි. ඊළඟට ධන 4 මොකද්ද? 4 අපෙන් අහනවා सामान्य तोग मट्टम. सामान्य तोग मट्टम. चुट्टा කියන්න පිටුවංක ඒක සාමාන්‍ය තොග මට්ටම කියලා හදා ගන්න. සාමාන්‍ය තොගේ කියලා තියෙන්නේ පිටුවංක 10යි. පිටුවංක 10 තියෙනවා සාමාන්‍ය තොග මට්ටම හොයන ක්‍රමය. පිටුවංක 10 තියෙනවා සාමාන්‍ය තොග මට්ටම හොයන ක්‍රමය. ඒකේ තියෙනවා ඔයාලට පේනවද? सामान्य तोग मट्टम समानයි. බලන්න. सामान्य तोग मट्टम समानයි. අවම තොග මට්ටම පිටුවංක 10
සාමාන්‍ය තොග මට්ටම සමානයි. අවම තොග මට්ටම ඍණ කියලානේ තියෙන්නේ. ඍණ නෙමෙයි. ඒක ධන. ධන. ඕක වැදගත් වෙන සූත්‍ර රත්පෑනෙන් ධන කියලා දාගන්න. නැත්නම් ඕවා තපලව ගන්නවා. හරි? දාගන්න. සාමාන්‍ය තොග මට්ටම සමානයි අවම තොග මට්ටම ධන ආර්ථික යනුම් ප්‍රමාණය කියලා කියන්නේ යලි යනුම් ප්‍රමාණය. යලි යනුම් ප්‍රමාණය යලි යනුම් ප්‍රමාණය බෙදීම දෙක. බෙදීම දෙක. බලන්න අවම තොග මට්ටම සමානයි කීයද? ඒකක 1100යි. ධන යලි යනුම් ප්‍රමාණය කීයද? යලි යනුම් ප්‍රමාණය ඒකක 4800යි. බෙදීම දෙක. අන්න ගන්න. 1100 ධන 4800 බෙදීම දෙක. 4800 විතරයි දෙකෙන් බෙදන්නේ. 4800 දෙකෙන් බෙදුවනම් අපි අර වරහණක් දාමු නැත්නම් පටලව ගන්නවනේ. 4800 දෙකෙන් බෙදුවනම් 2400යි. 2400යි 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 1400යි 1100යි කීයද? 3500යි. 3500. නම් ඒකක 3500යි. ඒකක 3500යි. අන්න සාමාන්‍ය තොග මට්ටම ඒකන ලියා ගන්න එක ක්‍රමය ඒකන ලියා ගන්න එක ක්‍රමය ඒකන ලියා ගන්න එක ක්‍රමය හරි මේ පළවෙනි ක්‍රමය සාමාන්‍ය තොග මට්ටම හදන්න පුළුවන් සාමාන්‍ය තොග මට්ටම හදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා මේ පළවෙනි ක්‍රමය සාමාන්‍ය තොග මට්ටම හදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා මේ පළවෙනි ක්‍රමය ඒකෙදි කරේ මොකද්ද අවම තොග මට්ටමට එකතු කරලා යලි යනෝම් ප්‍රමාණය දෙකෙන් බෙදලා එහෙනම් සාමාන්‍ය තොග මට්ටම කියලා කියන්නේ ව්‍යාපාර ආයතනය තුල ඒ කාලේ තියෙන්න පුළුවන් සාමාන්‍ය වශයෙන් තොගේ මට්ටම අපි දෙවෙනි ක්‍රමයට හදමු. මම දෙවෙනි ක්‍රමයට හදන්න මෙන්න මෙතන ගන්න. මට ඉන්නේ නැහැ. මම මෙතන ගන්නවා දෙවෙනි ක්‍රමයට හදන්න. දෙක ක්‍රමය සමානයි. දෙවෙනි ක්‍රමය සමානයි. දෙවෙනි ක්‍රමය සමානයි. දෙවෙනි ක්‍රමය සමානයි. අවම තොග මට්ටම ධන උපරිම තොග මට්ටම 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 බෙදීම දෙක අපිට සාමාන්‍ය වශයෙන් අපේ ව්‍යාපාර ආයතනය තුල කොච්චරක තොගයක් වර්ෂයේ මුල ඉඳන් අග වෙනකම් ඒ කාලච්ඡේදය තුල තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් උපරිම තොග මට්ටම ධන අවම තොග මට්ටම බෙදීම දෙක හෝ මෙන්න මේ
අවමතක මට්ටම ධන යලියන ප්‍රමාණය විදිහම දෙක කියන එකේ. හරි. මේක තොයි අවමතක මට්ටම කීයද? 3000 අවමතක මට්ටම ආවා 1100. ධන උපරිමතක මට්ටම ආවා 6800. බෙදීම දෙක කීයද? 1100 ධන 6800. 7000යි 7000යි 7900. 7900 බෙදුවොත් දෙකෙන් 7900 දෙකෙන් බෙදුවොත් 3950යි. අන්න එනවා එනම් ඒකක 3950යි. එතකොට මේ උත්තර දෙක වෙනස් වෙන්න පුළුවන්. කමක් නෑ වුණාට හොඳේ. ක්‍රමවේදය හරි. එතකොට බලන්න අපිට යම්කිසි භාණ්ඩයක තොරතුරු දීලා තිබ්බොත් දීලා තියෙන තොරතුරු දිනකට පරිභෝජන දිනකට ඇනවුම් කාලය දිනවලින් පරිභෝජනය දිනවලින් නම් ඒ ගාන හදන්නේ අපි දිනවලින්. අපි හිතමු ගානක් දීලා තින්නේ සතියකට පරිභෝජන සතියකට නැත්නම් ඇනවුම් කරන්නේ සති ගාන. එහෙනම් අපි ඒ ගාන හදන්නේ සතිවලින්. අපි හිතමු ගානක් දීලා තිනවා මාසවලින්. එහෙනම් මාසවලින් දීලා තියෙනවා නම් අපි හදන්නේ මාසික පරිභෝජනය. නේ? මාසික ඇනවුම් කාලේ මාසවලින් ගන්න. ඒ යන විදිහට තමයි අපි එක ගන්න. දින නම් දින, සති නම් සති, මාස නම් මාස, කාර්තු නම් කාර්තු. ඒ විදිහට ගන්න. එතකොට මේ ගාන ලේසි ගානක්. පළවෙනි ගාන. එතකොට බලන්න යලි ඇනවුම් මට්ටම අපි සකස් කළා. උපරිමතක මට්ටම, අවමතක මට්ටම, සාමාන්‍යතක මට්ටම ආකාර දෙකට. සහ ඒ අතර වාරය තුල සාමාන්‍ය පරිභෝජනය අපි කියුවා. කිසිම වෙලාවක විභාගෙදී මේ සූත්‍ර දෙන්නේ නැහැ. ඔයා මේ සූත්‍ර පහ පාඩම් කරන්න ඕනි. ඒ කියන්නේ පාඩම් කියන්නේ ගණන් කරලා තේරුම් ගන්න ඕනි. තේරුම් ගත්තොත් මතක හිටිනවා අනිවාර්යයෙන්ම. හරි? බලන්න. එනම් ප්‍රශ්නාංක 5 1